හොඳයි ඉතින් ඔයාලම එකතු වෙලා ඉන්නේ තවත් අපේ RAM Studios Video Games Master Class channel එකේ වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එක වෙනදා වගේම අරගෙන ඉන්නේ මම රවින්දු ඕමන්ත. ඉතින් අපි කලින් දවසේ ගෙනාවා basics category එකේ හතරවෙනි වීඩියෝ එක විදියට basic PBR concepts කියන වීඩියෝ එක. ඉතින් මේකෙදි ගොඩක්ම කතා කරේ මේ PBR එකට මූලික වෙන ආලෝක කිරණයේ සංසිද්ධි මොනවද කියන ටික ගැන තමයි සහ ඒක කොහොමද PBR එකට කනෙක්ට් වෙන්නේ කියන එක ගැන තමයි අපි ඕගොල්ලන්ට ඉන්ට්‍රොඩක්ෂන් එක දුන්නේ. ඉතින් ඒකෙදි සමහර වෙලාවට ඕගොල්ලන්ට ඒක පොඩ්ඩක් තේරෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඒක තේරෙන්නත් ඉඩ තියෙනවා. ප්‍රශ්න ඉඩ තියෙන්න තේරුණා. right? ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් අද අපි ගේන්නේ මේ වීඩියෝ එකේම නැත්නම් මේ කැටගරි එකේම පස්වෙනි වීඩියෝ එක. ඉතින් මේකෙදි තමයි අපි ඇත්තටම PBR theory කියලා ඊයේ කතා කරපු දෙයටත් වඩා තව චුට්ටක් ඒක පැහැදිලි මට්ටමකට ගේන්න යන්නේ. ඉතින් මේකෙදි අපි කතා කරන්නේ මොකද්ද ඇත්තටම මේ PBR theory කියන එකෙන් වෙන්නේ කියන එක සහ ඒකේ වාසිය මොකද්ද කියන එක ගැන. ඉතින් අපි මුලින්ම ගත්තොත් අපි ආපහු පාරක් සමරයිස් කරගෙන යනවා. සමරයිස් කරගෙන යන ගමන් ඕගොල්ලන්ට අලුත් දේවල් හම්බෙන්න පුළුවන් කලින් වීඩියෝ එකට වඩා. හරි හම්බෙනවා අනිවාර්යයෙන්. එතකොට මම පොඩ්ඩක් මේකේ කලර් කෝඩ් එකක් පාවිච්චි කරලා තියෙනවා කියලා ඕගොල්ලන්ට පේනවා ඇති. එතකොට අපි ලයිට් රේ මොඩල් එක එහෙමත් නැත්නම් ආලෝක කිරණයක concept එක ගත්තම මොකද වෙන්නේ? අපි අර කිව්වොත් වගේ ආලෝක කිරණය එක medium එකක ඉඳලා එනවා. එතකොට ඇවිල්ලා මොකක් හරි surface එකකට එනවනේ. එතකොට ඒ surface එකට එන ආලෝක කිරණයට අපි කියනවා incident ray එක කියලා. ඊට පස්සේ ඇවිල්ලා ඒ ආලෝක කිරණේ ඒ surface එකේ වදින angle එක. ඒ කියන්නේ surface එකේ normal එකත් එක්ක හදන angle එකට අපි කියනවා angle of incidence කියලා. ඊට පස්සේ light ray එක අර කිව්වා වගේ මීඩියා දෙකක ඉන්ටර්ෆේස් එකක වැදුනම. මීඩියා දෙකක ඉන්ටර්ෆේස් එක වැදුනම. ඒ කියන්නේ මාධ්‍ය දෙකක ඉන්ටර්ෆේස් එක. එහෙමත් නැත්නම් ඒකට තමයි අපි surface කියලා කියන්නේ. ඒකට තමයි අපි surface කියලා කියන්නේ. එතකොට surface එකට අපි දීලා තියෙනවා පොඩි දම් පාට. එතකොට ඉන්සිඩන්ට් රේ එක මේ විදිහට surface එකක වැදුනම වෙන්න පුළුවන් සංසිද්ධි තියෙන්නේ දෙකයි. වෙන්න පුළුවන් සංසිද්ධි තියෙන්නේ දෙකයි. එකක් තමයි රිෆ්ලෙක්ෂන් කියන එක, අනිත් එක තමයි රිෆ්‍රැක්ෂන් කියන එක. එතකොට රිෆ්ලෙක්ෂන් එකට අපි කහ පාට කලර් කෝඩ් එකක් දීලා තිනවා. රිෆ්‍රැක්ෂන් එකට අපි නිල් පාට කලර් කෝඩ් එකක් දීලා තියෙනවා. එතකොට රිෆ්ලෙක්ෂන් එක කියලා කියන්නේ මේ surface එකේ වැදිලා ආපහු ආව මීඩියම් එකටම දිශාව වෙනස් වෙලා ඒ ආලෝක කිරණය යනවා නම් ඒ ආලෝක කිරණයෙන් කොටසක් යනවා නම් අපි ඒ කොටසට කියනවා රිෆ්ලෙක්ෂන් එක කියලා. එතකොට ඒක අපි කියනවා law of reflection. එහෙමත් නැත්නම් රිෆ්ලෙක්ෂන් නීතියට යටත්ව තමයි මේ ආලෝකය යන්නේ කියලා. එතකොට රිෆ්ලෙක්ෂන් නීතිය කියලා කියන්නේ ආව ඉන්සිඩන්ට් ඇන්ගල් එකටම සමාන ඇන්ගල් එකකින් අනිත් පැත්තට යනවා කියන එක. ඊට පස්සේ ලයිට් රේ එක ඒ මීඩියම් එකෙන් ආපහු ඒ මීඩියම් එකටම යන්නේ නැතුව ඇවිල්ලා අර අලුත් මීඩියම් එක ඇතුළට යනවා නම් අපි ඒකට කියනවා රිෆ්‍රැක්ට් වෙනවා කියලා. right? අපි ඒකට කියනවා රිෆ්‍රැක්ට් වෙනවා කියලා. right. එතකොට ඕක තමයි බේසික් concept එක එතන. ඊට පස්සේ ඉන්සිඩන්ස් එක අපි මෙන්න මේ විදිහට color code එකකින් represent කරොත් කොළ පාට line එක කියලා කියන්නේ incident line එක. ඒක ඇවිල්ලා දම් පාට කියන surface එකේ වදිනවා. වැදිලා ඒකෙන් කොටසක් reflection එක විදිහට එළියට යනවා අර angle එකකින්ම. ඊට පස්සේ වෙනත් angle එකකින් ඇතුළට යනවා. ඒකෙන් කොටසක් refraction එක විදිහට. ඕක තමයි light ray එකක basic concept එක surface එකක වැදුනම. ඊළඟට මෙතනදී එතකොට අපි මෙන්න මේ විදිහට reflection කියන කොටසට අපි කියනවා specular reflection කියලා. ඒ කියන්නේ ඒ surface එකේ වැදිලා ආපහු ඒ මාධ්‍යයටම යන කොටසට අපි කියනවා specular reflection කියලා. ඒ කොටසට අපි කියනවා specular reflection කියලා. එතකොට specular reflection කියනකොට මේක අර කිව්වොත් වගේ law of reflection එකට අනුව තමයි යන්නේ. හැබැයි මේ law of reflection එක වැඩ කරන්නේ කියන්නේ ආපු angle එකට සමාන angle එකකින්, කියන්නේ incident angle එකට සමාන angle එකකින් ආපහු එළියට යනවා කියන law එක ඇත්තට වැඩ කරන්නේ perfect polish කරපු plane surface එකකට විතරයි. හැබැයි ප්‍රැක්ටිකලි ගත්තොත් තියෙන surfaces irregular නිසා, ඒ කියන්නේ හරියටම polish කෙලින් තියෙන surfaces නෙමෙයි නිසා ඒ ගොඩක් විට ඕක ඒ රිෆ්ලෙක්ෂන් එක යන දිශාව වෙනස් වෙනවා. ඒක law of reflection එකෙන් ඒ කියන්නේ අර නීතියට අනුකූලව නෙමෙයි ගමන් කරන්නේ. right? මොකද angle එක වෙනස් වෙන නිසා real world එකේදී අරක අපි theory එක wise කියන කෑල්ල. එතකොට මේකට හේතු වෙන්නේ surface එකේ roughness කියන property එක. surface එකේ
රෆ් ගතිය කියන ප්‍රොපර්ටි එක. එතකොට මේකෙදි ලයිට් එකේ ඩිරෙක්ෂන් එක වෙනවා විතරයි ලයිට් එකේ ඉන්ටෙන්සිටි එක. එහෙමත් නැත්නම් ආලෝක කිරණයේ ඉන්ටෙන්සිටි එකට නැත්නම් තීව්‍රතාවයට මුකුත් වෙන්නේ නැහැ. මම දැන් PBR එකේ තියරි පාර්ට් එක තමයි දැන් කියාගෙන යන්නේ. හරිද? අපි කලින් දවසේ කතා කරේ තියරි පාර්ට් එකට අදාළ කොටස හොඳටම පැහැදිලි කරලා අද මේ කියාගෙන යන්නේ ඕකෙන් දේවල් ඕගොල්ලන්ට අලුතෙන් අහුවෙන නිසා. එතකොට රෆ් සර්ෆේස් එකක් ගත්තොත් මේ වල රිෆ්ලෙක්ෂන් එක කියන එක දන්නවනේ. රිෆ්ලෙක්ෂන් එක කියන්නේ ප්‍රතිබිම්බයක් හැදෙනවා. එතකොට මේ ප්‍රතිබිම්බය හැදෙනකොට මේ සර්ෆේස් එක රෆ් වෙන්න ඒ පෙන්නන ප්‍රතිබිම්බය අර පෙන්නන හයිලයිට් එක ගොඩක් ලොකු වෙනවා. හයිලයිට් එක ගොඩක් ලොකු වෙලා ඒක ඩිම් වෙලා තියෙන්නේ. නැත්තම් බොඳ වෙලා. ඒකෙන් පේන ප්‍රතිබිම්බය බොඳ වෙලා හැබැයි ලොකු ඉඩ ප්‍රමාණයක් අරගෙන තියෙනවා සර්ෆේස් එක රෆ් වෙන්න. සර්ෆේස් එක ස්මූත් වෙන්න ඒක ගොඩක්ම ස්පෙකියුලර් රිෆ්ලෙක්ෂන් එකට තමයි ફોකස් වෙන්නේ. ඒකෙන් ගොඩක් බ්‍රයිට් හොඳ ක්ලියර් රිෆ්ලෙක්ෂන් එකක් අපිට පේනවා. හරිද? රිෆ්ලෙක්ෂන් එකක් අපිට පේනවා. කොහොම වුණත් මේ දෙකේදීම ඔයගොල්ලෝ දැනගත යුතු දේ තමයි ලයිට් එකේ amount එකට ආලෝකයේ ප්‍රමාණයට කිසි වෙනසක් වෙන්නේ නැහැ. එකම ආලෝක ප්‍රමාණයම තමයි එන්නේ. ඒව අතර අර ගැටීමක් ඇති වෙන්න නිසා තමයි නැත්තම් ඒවා එකිනෙක අතර යන නිසා තමයි රෆ් සර්ෆේස් එකේදී ඒවා බොඳ වෙන්නේ. මොකද අර ක්ලියර් අපිට රූපයක් එයාට මවල දෙන්න බෑ. ආලෝක කිරණ හරියට පැරලල් නැත්තම් සමාන්තර වෙන්නේ නැති නිසා. හැබැයි ස්මූත් සර්ෆේස් එකකදී ඕක වෙනවා. ඉතින් අපි මේක එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් ඔයාලට පේනවා ඇති ස්මූත් සර්ෆේස් එක තමයි වම් පැත්තේ තියෙන්නේ, දකුණු පැත්තේ තියෙන්නේ රෆ් සර්ෆේස් එක. එතකොට ස්මූත් සර්ෆේස් එකේදී ඔයාලට පේනවා ඇති ඒ වටේ තියෙන ඉමේජ් එකේ විදිහටම අර අහස, ඒකේ ඊරේලිය, ඒ දේවල් ටික පේනවා. හැබැයි අර කිව්වොත් වගේ රෆ් වෙන්න ඒකේ තියෙන ඒ රූපය ඩිම් වෙලා ඒක බොඳ වෙලා ගිහිල්ලා හැබැයි අර ඒ රිෆ්ලෙක්ෂන් එකේ තියෙන හයිලයිට් එකක් මොකක් හරි එහෙම හයිලයිට් එකක්. ඒ කියන්නේ දැන් ඉර වගේ එකක් කියන්නේ ලයිට් සෝස් එකක්නේ. එතකොට ඒ වගේ එකකින් හැදෙන හයිලයිට් එකක් ගත්තොත් ඒක හැබැයි ඊට වඩා වැඩි ප්‍රමාණයකට ලොකු වෙලා තමයි අපිට පේන්නේ. ඒ ලොකු වෙන්නේ අර විහිදෙන නිසා රෆ් සර්ෆේස් එක ඇතුළේදී. ඉතින් ඔයාලට පේනවා ඇති ඩිෆියුස් කියලා උඩට මේ විදිහට ඇවිල්ලා තියෙනවා. රයිට්. හරි. එතකොට එතනදී ඕගොල්ලන්ට දැන් මොකද්ද අහුවෙන තැන? එතනදී ඇත්තටම අහුවෙන තැන තමයි ඉන්සිඩන්ට් රේ එකක් ඇවිල්ලා ස්පෙකියුලර් රිෆ්ලෙක්ෂන් එක අර විදියට පේනවා. හැබැයි අර විදියට බොඳ වෙනකොට ඒකට ඩිෆියුස් කියන කොටසත් අයිති වෙනවා. ඒකට ඩිෆියුස් කියන කොටසත් අයිති වෙනවා. රයිට්. ඒ කියන්නේ මොකක්ද? රිෆ්ලෙක්ෂන් ගත්තොත් වර්ග දෙකක් තියෙනවා. රිෆ්ලෙක්ෂන් වර්ග දෙකක් තියෙනවා. එකක් diffuse reflection එක, අනිත් එක specular reflection එක. හරි. specular reflection එක විතරක් නෙමෙයි reflection එකට බලපාන්නේ. right. එතකොට මේ rough surface එකකදී ඕගොල්ලන්ට diffusion එකෙත් පොඩි බලපෑමක් තියෙනවා. right. ඒක නිකන් දැනගෙන ඉන්න අපි ඒක ගැන කතා කරගෙන යමු. ඊට පස්සේ පාට මෙතනදී ඔන්න අර කලින් කිව්ව කතාව අපිට මෙතනදී එනවා. පාට කොහොමද හැදෙන්නේ? පාට හැදෙන විදිහ අපි කලින් වීඩියෝ එකේදීත් කතා කරා. විසිබල් කලර් එකක් හැදෙන්නේ අර මොකක් හරි ආලෝක කිරණය ආවට පස්සේ ඒ ආලෝක කිරණයෙන් කොටසක් උරාගෙන ඒ ටික උරා ගන්න නැති ටික එළියට දාපුවම ඒකෙන් තමයි පාට එන්නේ කියලා අපි කලින් දවසේ කිව්වා. කලින් දවසේ අපි කතා කරපු විදිහට පාට හැදෙන්නේ ඩිෆියුස් කියන එකෙන්. පාට හැදෙන්නේ ඩිෆියුස් කියන කොටසෙන්. ඩිෆියුස් කියලා කියන්නේ ඇතුළට රිෆ්‍රැක්ට් වෙන කොටසින්. ඒ කියන්නේ සර්ෆේස් එක ඇතුළට ගිහිල්ලා ආලෝක කිරණ ආපහු එළියට එන එකකින් තමයි පාට හැදෙන්නේ. ඒක ඇත්තටම එහෙම නෙමෙයි. පාට හැදෙන්න ස්පෙකියුලර් රිෆ්ලෙක්ෂන් එක කියන එකත් බලපානවා. ඩිෆියුස් රිෆ්ලෙක්ෂන් එකත් බලපානවා. එතකොට ඒකෙම බලපෑමක් විදිහට තමයි කලින් එකේදීත් අපි අර කිව්වේ ඩිෆියුස් කියලා රිෆ්ලෙක්ෂන් જાතියකුත් තියෙනවා ස්පෙකියුලර් රිෆ්ලෙක්ෂන් එකට අමතරව කියලා. එතකොට ස්පෙකියුලර් කියලා කියන්නේ උඩ සර්ෆේස් එකේ වෙදිලා එළියට එන ආලෝක කිරණ. ඩිෆියුස් කියලා කියන්නේ ඇතුළට ගිහිල්ලා කිරණය ආපහු එළියට එන ටික. right. එතකොට රිෆ්ලෙක්ෂන් වර්ග දෙකක් තියෙනවා මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් ගත්තම. දැන් එතකොට පොඩ්ඩක් වැඩි කම්ප්ලෙක්ස් වෙනවා කියලා ඕගොල්ලන්ට තේරෙනවා ඇති. රිෆ්ලෙක්ෂන් වර්ග දෙකක් තියෙනකොට කොයි රිෆ්ලෙක්ෂන් එකද මොන විදියටද පේන්නේ කියනක ඕගොල්ලන්ට පොඩ්ඩක්
පැටලෙන්න ගන්නවා ඇති. ඒක මෙහෙම අපිට කැටගරයිස් කරන්න පුළුවන්. ඩයිඉලෙක්ට්‍රික්ස්. ඩයිඉලෙක්ට්‍රික්ස් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් නන් මෙටල්, ඒ කියන්නේ මෙටල් නොවන යකඩ ලෝහ යකඩ නෙමෙයි ලෝහමය නොවන ඕන දෙයක් අපි කියනවා ඩයිඉලෙක්ට්‍රික්ස් කියලා. එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රික් කන්ඩක්ට් කරන්නේ නැහැ. ඒ නිසා තමයි ඩයිඉලෙක්ට්‍රික් කියලා කියන්නේ. ඉලෙක්ට්‍රිසිටි එක ගමන් කරන්නේ නැහැ. ඒ නිසා ඩයිඉලෙක්ට්‍රික්. එතකොට ඒවට කියනවා අපි නන් මෙටල් කියලා. එතකොට නන් මෙටල් කියන එක ගත්තම මේ නන් මෙටල් වල කලර් එක හැදෙන්නේ ඩිෆියුස් රිෆ්ලෙක්ෂන් එකෙන් විතරයි. ඩිෆියුස් රිෆ්ලෙක්ෂන් එකෙන් විතරයි නන් මෙටල් වල කලර් එක හැදෙන්නේ. ස්පෙකියුලර් රිෆ්ලෙක්ෂන් එකෙන් කලර් එකක් හම්බෙන්නේ නැහැ ඩයිඉලෙක්ට්‍රික් මැටීරියල් වල. එහෙමත් නැත්නම් නන් මෙටල් මැටීරියල් වල. රයිට්. එතකොට ඒක තමයි ඇත්ත ලෝකයේදී දකින්න තියෙන දේ. හරිද? ඇත්ත ලෝකයේදී දකින්න තියෙන දේ තමයි රිෆ්ලෙක්ෂන් වර්ග දෙකක් තියෙනවා. රිෆ්ලෙක්ෂන් වර්ග දෙකෙන් ඩිෆියුස් රිෆ්ලෙක්ෂන් එකෙන් විතරයි නන් මෙටල් වල පාට ගේන්නේ. ස්පෙකියුලර් රිෆ්ලෙක්ෂන් එකක පාටක් නැහැ නන් මෙටල් එක. ඒ කියන්නේ ඇපල් ගෙඩියක් ගත්තොත්, අඹ ගෙඩියක් ගත්තොත්, ගහක් ගත්තොත්, ප්ලාස්ටික් මොකක් හරි එකක් ගත්තොත් ඒකේ පාට හැදිලා තියෙන්නේ අර ආලෝක කිරණ ඇතුළට ගිහිල්ලා අවශෝෂණය වෙලා එළියට එන ටිකෙන් විතරයි. ඒකේ සර්ෆේස් එකට වැදිලා ආපහු එළියට එන ආලෝක කිරණයෙන් කිසිම පාටකට සම්බන්ධතාවයක් වෙන්නේ නැහැ. පාටකට සම්බන්ධතාවයක් වෙන්නේ නැහැ. එතකොට මෙටල් කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත. මෙටල් එකේදී වෙන්නේ නැත්නම් ලෝහමය ද්‍රව්‍ය වල වෙන්නේ පාටක් තියෙනවා නම් ඒ ලෝහමය ද්‍රව්‍යයේ පාට හැදෙන්නේ ස්පෙකියුලර් රිෆ්ලෙක්ෂන් එක නිසා. ඒ කියන්නේ සර්ෆේස් එකේ වැදිලා එළියට එන්නේ අර කලර් එක. එතකොට වේව්ලෙන්ත් එක එතනින් කැඩෙනවා. ආලෝක කිරණයේ පාට කැඩිලා අර ස්පෙකියුලර් එකෙන් තමයි කලර් එක එන්නේ. රයිට්. එතකොට උදාහරණයක් විදියට ගෝල්ඩ් වගේ ලෝහයක් ගත්තොත්. හරි. ගෝල්ඩ් කියන එකේ ඔයගොල්ලෝ දන්නවනේ කහ පාට පාටක් තියෙනවා කියලා. ඒක ඇති වෙන්නේ ඩිෆියුස් රිෆ්ලෙක්ෂන් එකෙන් නෙමෙයි ස්පෙකියුලර් රිෆ්ලෙක්ෂන් එකෙන්. ඇපල් ගෙඩියක් ගත්තොත් ඇපල් ගෙඩිය මොකද වෙන්නේ? රිෆ්ලෙක්ෂන් එක එන්නේ ඩිෆියුස් එකෙන්. රයිට්. ස්පෙකියුලර් එකෙන් නෙමෙයි. එතකොට ස්පෙකියුලර් ග්ලොසිනස් කියන PBR workflow එක ඇතුලේ කලින් දවසේ මම මෙන්ෂන් කරා ස්පෙකියුලර් කියන මැප් එකයි ඩිෆියුස් කියන මැප් එකයි දෙකටම කලර්ස් වැටෙනවා කියලා. ඒ මෙන්න මේ ප්‍රොපර්ටි එක නිසා. එතකොට ස්පෙකියුලර් කියන එකේ ස්පෙකියුලර් කියන මැප් එක ඇතුලේ මොකක් හරි පාටක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම මෙටල් එකකට අදාළ ස්පෙකියුලර් මැප් එක. පාට තියෙන්නේ ඩිෆියුස් මැප් එකේ හෝ ඇල්බීඩෝ මැප් එකේ නම් ඒක අනිවාර්යයෙන්ම ඩයිඉලෙක්ට්‍රික් හෝ නන් මෙටල් කියන මැටීරියල් එකක මැප් එකක්. එතකොට ඔයා ස්පෙකියුලර් ග්ලොසිනස් PBR workflow එක පාවිච්චි කරනවා නම් Unity වල හෝ CryEngine වල ඕගොල්ලෝ ටෙක්ස්චර්ස් හදනකොට ඕගොල්ලන්ගේ ස්පෙකියුලර් එක පාට කරන්න ඕනේ මෙටල් එකක කලර් එකක් දානවා නම්. ඒක ඩිෆියුස් මැප් එකට දාලා හරියන්නේ නැහැ. හරි. එතකොට ඕගොල්ලෝ ඇපල් ගෙඩියක් හරි මොකක් හරි නන් මෙටල් එකකට පාටක් දානවා නම් ඒකේ පාට ස්පෙකියුලර් එකට දාන්නේ ඒක දාන්නේ ඩිෆියුස් කියන මැප් එකට. රයිට්. මං හිතනවා දැන් ඔන්න ටිකක් එතන ක්ලියර් වෙන්න ඇති කියලා අලුත් පොයින්ට් එකක්. රයිට්. අලුත් පොයින්ට් එකක් ක්ලියර් වුණා. ඊට පස්සේ අපි කතා කරන්නේ රිෆ්‍රැක්ෂන් කියන එක ගැන. අපි මෙච්චර වෙලා කතා කරේ රිෆ්ලෙක්ෂන් ගැන. එතකොට රිෆ්ලෙක්ෂන් එකෙත් රිෆ්‍රැක්ෂන් එකේ කොටසක් තිබ්බා තමයි. හැබැයි අපි රිෆ්ලෙක්ෂන් කියලානේ කතා කරේ. රිෆ්ලෙක්ෂන් කියලා කියන්නේ ඇතුළට යන කොටසෙන් ඒ කියන්නේ රිෆ්‍රැක්ට් වෙලා ආපහු එළියට එන කොටස තමයි අපි අර කලින් ඩිෆියුස් රිෆ්ලෙක්ෂන් එක කියලා කතා කරේ. මේකෙදි අපි කතා කරන්නේ රිෆ්‍රැක්ෂන් එක ඇතුළේදී මොකද වෙන්නේ කියන එක ගැන. එතකොට අපිට මෙතනදී තව කලර් කෝඩ්ස් දෙකක් ඇඩ් වෙනවා. එකක් තමයි ස්කැටර් කියලා කියන්නේ, අනිත් එක තමයි ඇබ්සෝප්ෂන් කියලා කියන්නේ. එතකොට ලයිට් රේ එකක් සර්ෆේස් එකක වැදුනම වෙන්න පුළුවන් දෙකයි තියෙන්නේ. එකක් රිෆ්ලෙක්ට් වෙනවා, අනිත් එක රිෆ්‍රැක්ට් වෙනවා. එතකොට රිෆ්‍රැක්ට් වුණාම සර්ෆේස් එක ඇතුළේදී මේ ආලෝක කිරණයට සංසිද්ධි දෙකක් හෝ
එකක්වත් නොවෙන්න පුළුවන්. ඒ කිව්වේ absorption වෙන්නත් පුළුවන්, scattering වෙන්නත් පුළුවන්. ඒ දෙක එකතු වෙලා වෙන්නත් පුළුවන්. ඒ දෙකෙන් එකක්වත් නොවෙන්නත් පුළුවන්. රිෆ්‍රැක්ට් වෙච්ච ලයිට් එකකට, ඒ කියන්නේ සර්ෆේස් එකක් ඇතුළට යන ලයිට් එකකට absorption එකක් තියෙන්නත් පුළුවන්, scattering එකක් තියෙන්නත් පුළුවන්. ওই දෙකම තියෙන්නත් පුළුවන්. ওই දෙකම නැති වෙන්නත් පුළුවන්. ඒ මොකක්ද කියලා අපි කතා කරමු. එතකොට absorption එක කියලා කියන්නේ ලයිට් එකේ ඉන්ටෙන්සිටි එක අඩු වෙනවා. ඒකට හේතුව එයා වෙනත් ශක්ති ප්‍රභවයක් විදියට ගොඩක් වෙලාවට හීට් එක තාපය විදියට කන්වර්ට් වෙනවා. හරි. තාපය විදියට කන්වර්ට් වුණොත් ඒ ලයිට් රේ එකේ තියෙන ශක්තිය අඩු වෙන නිසා ඒ ලයිට් එකේ තියෙන එළිය අඩු වෙනවා. හැබැයි ඇබ්සෝබ් වෙනකොට ලයිට් රේ එකේ නැත්තම් ආලෝක කිරණයේ දිශාව වෙනස් වෙන්නේ නැහැ. එතකොට අපි ඇබ්සෝප්ෂන් කියලා කියන්නේ ඒ ආලෝක කිරණයේ ශක්තිය අඩු වෙනවා නම් ඇතුළට ගියාට පස්සේ දිශානතිය වෙනස් වෙන්නේ නැතුව අපි අන්න ඒ කොටසට කියනවා ඇබ්සෝබ් වෙනවා කියලා. උරා ගන්නවා. ස්කැටරින් කියලා කියන්නේ ආලෝක කිරණයේ දිශාව වෙනස් වෙනවා. මේ දිශාව වෙනස් වෙන්නේ ගොඩක් විට පාටිකල් වල වැදිලා යනකොට. පාටිකල් වල වැදිලා යනකොට දිශාව වෙනස් වෙනවා. හැබැයි පාටිකල් එකක වැදෙනකොට දිශාව වෙනස් වෙන එක අයින් කරාම ඒකෙන් මොන හරි දෙයක් ඒ මැටීරියල් එකට උරා ගත්තා නම් අපි ඒකට කියන ඇබ්සෝප්ෂන් එක කියලා. මම හිතන්නේ දැන් තේරෙනවා ඇති. එතකොට ලයිට් රේ එකක් ඇතුළට ගියාම මොකද වෙන්නේ? මැටීරියල් එක ඇතුළට ගියාම ඒකේ තියෙන පාටිකල් වල වදිනවා. එතකොට මේ පාටිකල් වල වැදුනම මොකද වෙන්නේ? ස්කැටර් වෙනවා. ගොඩක් විට ස්කැටර් වෙනවා. ස්කැටර් වෙන්නේ නැති වෙලාවලුත් තියෙන්න පුළුවන්. රයිට්? ස්කැටර් වෙන්නේ නැති වෙලාවලුත් තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ ස්කැටර් වෙනවා. එහෙම ස්කැටර් වෙන්නේ ඒකේ වැදිලා තවත් එකක යනවා. නිකන් බෝල ගොඩක් වදිනවා කියලා හිතන්නකෝ. එතකොට එහෙම වෙනවා. ඊට අමතරව අර වදින පාටිකල් එකේ ශක්තිය අරකේ තියෙන පාටිකල් වලින් උරා ගන්නවා නම් ඒකට අපි කියනවා ඇබ්සෝර්ප්ෂන් එක කියලා. එතකොට මොකක් හරි මැටීරියල් එකක් තියෙනවා නම් ඒක ඇතුලේ ස්කැටරින් වෙන්නෙත් නැත්තම් ඇබ්සෝර්ප්ෂන් කියන එකත් අඩුයි නම් අපි එහෙම මැටීරියල් එකකට කියනවා transparent material කියලා. එහෙමත් නැත්නම් glass. හරි. ඒවට අපි කියනවා glass. එතකොට glass එකක් කරහා ආලෝක කිරණේ කිසිම ප්‍රශ්නයක් නැතුව එහා පැත්තට අපිට එන්නේ ඒකයි. ඒක ඇතුලේ ස්කැටර් වෙන්නේ නැහැ. ඒකෙන් ඇබ්සෝබ් වෙන්නෙත් නැහැ. මොකද ඇබ්සෝබ් වුණා නම් අපිට ඒක පේන්නේ නැති වෙන්න ඕනේ. මොකද ආලෝක කිරණේ බ්‍රයිට්නස් එක අඩු වෙන්න බෑ ඇබ්සෝබ් වෙනකොට. හරි. ඒක බොඳ වෙලත් නෙමෙයි පේන්නේ. බොඳ වෙලා මේ නෙමෙයි නම් පේන්නේ. අනිවාර්යෙන් ස්කැටරින් එකක් නැහැ. හැබැයි transparent material වලත් මේ properties විවිධ විදියට එහෙට මෙහෙට වෙන්නත් පුළුවන්. ඒකෙන් එක එක glass material හදන්න පුළුවන්. කියලා ඔයගොල්ලන්ට දැන් තේරෙනවා ඇති. right. එතකොට මෙන්න මේක තමයි visual representation එක. දැන් color code එක උඩ තියෙනවා. දැන් බලන්න incident ray එක එනවා කොළ පාටට. ඊට පස්සේ මොකද වෙන්නේ? scattering වෙනවා. ඔයගොල්ලන්ට පේනවාද මම scatter කියලා දාලා තියෙනවා. මෙතන ඇවිල්ලා මේ පාටිකල් එකේ වැදිලා මේ පාටිකල් එකේ වැදිලා මේ පාටිකල් එකේ වැදිලා මේ පාටිකල් එක මෙහෙම එළියට එනවා. ඒකට අපි කියනවා scatter වෙනවා කියලා. ඒකට අපි කියනවා scatter වෙනවා කියලා. මොකද මේ direction එක වෙනස් වෙවි යන නිසා. හැබැයි ඒකේ කිසිම absorption එකක් නැහැ. ඒකේ කිසිම absorption එකක් නැහැ. හැබැයි අපි direction එක වෙනස් වෙන්නේ නැතුව යන එකකට කියනවා direction එක වෙනස් වෙන්නේ නැතුව intensity එක අඩු වෙනවා. ඔයගොල්ලන්ට පේන්නේ රතු පාට මෙහෙම යනකොට අඩු වෙලා තියෙනවා. ඒ අඩු වෙලා තියෙන්නේ ඒකෙන් ශක්තිය උරාගෙන තියෙනවා මේ මැටීරියල් එකට. right? උරාගෙන තියෙනවා මැටීරියල් එක. ඊට පස්සේ මේකෙන් කොටසක් diffuse වෙන්නත් පුළුවන්. scatter වෙලා කොටසක් diffuse වෙන්නත් පුළුවන්. diffuse කියලා කියන්නේ ආපු පැත්තටම ආපහු හැරෙනවා නම් ආපහු මැටීරියල් එකෙන් උඩට එනවා නම් අපි ඒකට කියනවා diffuse කියලා. ඒක තමයි අපි diffuse reflection එක කියලා කිව්වේ. එතකොට scatter එකයි absorption එකයි දෙකටම අදාළව ආලෝක කිරණ ගමන් කරනවා. ඇත්තටම කිව්වොත් මේ දෙකම පොඩ හරි තියෙන විදිහට තමයි මැටීරියල් එකක් ඇතුලේ refraction එක වෙන්නේ. ඇත්තම කිව්වොත් මේ දෙක අපි properties දෙකක් විදිහට බෙදලා විතරයි තියෙන්නේ.
හරි ප්‍රොපර්ටිස් දෙකක් විදිහට ස්කැටර් කියලායි ස්කැටර් එකෙන් වෙන්නේ දිශාව වෙනස් වෙන එක ඇබ්සෝප්ෂන් එකෙන් වෙන්නේ ශක්තිය අඩු වෙන එක කියලා අපි කොටස් දෙකකට බෙදුවට ඇත්තටම ඔය දෙකේම කම්බිනේෂන් එකක් තමයි මැටීරියල් එකක් ඇතුලේ වෙන්නේ. හරි. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේක ඇවිල්ලා මෙතන වදිනවා. වැදිලා චුට්ටක් ආලෝක කිරණේ මොකද්ද ඒ ඉන්ටෙන්සිටි එක චුට්ටක් අඩු වෙනවා. ඒ වගේම දිශාව වෙනස් වෙනවා. ඉන්ටෙන්සිටි එක තව අඩු වෙනවා දිශාව වෙනස් වෙනවා. ඉන්ටෙන්සිටි එක තව අඩු වෙනවා දිශාව වෙනස් වෙනවා. එතකොට ඇබ්සෝප්ෂන් එක සහ ස්කැටරින් එක. රයිට්. එතකොට ඩිෆියුස් වෙන එකත් ඇත්තටම ඇබ්සෝබ් වෙලත් එළියට යන්න පුළුවන්. කොහොම හරි එතනින් එළියට එන එකට තමයි අපි ඩිෆියුස් රේ එක කියලා කියන්නේ. මේක ඇතුලේ ස්කැටරින් එකයි ඇබ්සෝප්ෂන් එකයි නෑ කියලා කියන්න බෑ. රයිට්. මේ දෙක ඇතුලේ තියෙනවා. මම ඒක වෙනමම පැහැදිලි කරන්න තමයි මෙතන ඩිෆියුෂන් කියලා දැන්. එතකොට මෙතනදී මේ ආලෝක කිරණය මේ විදිහට එහා පැත්තට එනවා කියලා ඔයාලට පේනවනේ. එතකොට මේ වල ගොඩක් විට ආලෝක කිරණය එහා පැත්තට එනවා. එතකොට ආලෝක කිරණය එහා පැත්තට එනකොට මේක ඇතුලේ කී පාරක් මේ විදිහට ස්කැටර් වෙලා දෙන්නේ කොච්චරක් ඇබ්සෝබ් වෙලා දෙන්නේ කියන එක මත එහා පැත්තට පේන දේ වෙනස් වෙනවා. ඒ නිසා තමයි ඒ වගේ මැටීරියල් වල thickness එක කියන එක බලපාන්නේ. thickness එක වැඩි වෙන්න එයා මැටීරියල් එක ඇතුළේදී පාටිකල් වල ගැටිලා ස්කැටර් වෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් සහ ඇබ්සෝබ් වෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් thickness එක වැඩි වෙනවා. thickness එක අඩු එකක ගත්තොත් එයා ගැටෙන ප්‍රමාණය අඩුයි. එතකොට ඇබ්සෝබ් වෙන ප්‍රමාණයත් අඩුයි. ස්කැටර් වෙන ප්‍රමාණයත් අඩු වෙනවා. රයිට්. මම හිතනවා දැන් පොඩ්ඩක් ටික කලින් පාඩමටත් වඩා දැන් ටිකක් තේරෙනවා කියලා. එතකොට අපි IOR කියලා කොහේ හරි දැක්කොත් ඕගොල්ලෝ කොහේ හරි IOR කියලා දැක්කොත් IOR කියලා කියන්නේ index of reflection කියලා පොඩි property එකක් පොඩි number එකක්. මේ number එක වැඩි වෙන්න මොකද වෙන්නේ? refraction එකේ වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කිව්වේ refraction එක කියලා කියන්නේ ඇත්තටම light ray එකේ direction එක වෙනස් වෙන එක. හරි. හැබැයි direction එක වෙනස් වෙන්න ඕනේ ඇතුළට. right? මැටීරියල් එක ඇතුළට ආලෝක කිරණය යනකොට තමයි ඒකේ ඩිරෙක්ෂන් එක වෙනස් වෙන්නේ. නැත්නම් අර ස්පෙකියුලර් රිෆ්ලෙක්ෂන් එක නෙමෙයි. එතකොට ලයිට් එක එක මීඩියම් එකක ඉඳලා අනිත් මීඩියම් එකට යනකොට ලයිට් රේ එකේ ඩිරෙක්ෂන් එක වෙනස් වෙනවා. එතකොට මේ ඩිරෙක්ෂන් එක වෙනස් වෙනකොට මේක කොච්චර ප්‍රමාණයකින් වෙනස් වෙනවද කියලා පැරාමීටර් එකක් අරගන්නවා index of refraction කියලා. මේ index of refraction එක වැඩි වෙනවා අඩු වෙනවා එක එක මැටීරියල් වලට. දැන් මෙතන තියෙන රූපය දිහා බැලුවොත් ඔයාලට පේනවා ඇති මේක අපිට බටේ තියෙන්නේ ඒ ස්ට්‍රෝ බටේ අර කප් එක ඇතුලේ තියෙනකොට කැඩිලා වගේ තියෙන්නේ. ඇයි ඒ කැඩිලා වගේ තියෙන්නේ? ඒ සර්ෆේස් එකේ ඉඳලා යනකොට ආලෝක කිරණයේ පැත්ත වෙනස් වෙනවා. එතකොට අර ග්ලාස් එක ඇතුලේ තියෙන වතුර වලදී අපිට පොඩ්ඩක් වෙනස් පැත්තකින් තමයි ඒක තියෙනවා කියලා පේන්නේ. මොකද ආලෝකය යන දිශාව වෙනස් වෙලා තමයි අපිට ඒ රූපය වෙන තැනක තියෙනවා කියලා පේන්නේ. ඇත්තටම තියෙන්නේ එතන නෙමෙයි. ඊට වඩා එහා. අපිට ඒක ඇස් වලට රවට්ටන දෙයක් ආලෝක කිරණේ. එතකොට වතුර වලට තියෙනවා index of refraction කියන අගේ නැත්නම් IOR කියන අගේ 1.33. plate glass කියන එකට තියෙනවා 1.52. ඒ කියන්නේ plate glass එකෙන් ගොඩක් කැඩිලා පෙන්නනවා surface එකේ වෙනසක් තියෙනකොට. ඒ වගේ. වතුර වලින් 1.33ක් පෙන්වන්නේ ඊට වඩා 1.52 වැඩි කියලා කියන්නේ එයාගේ රිෆ්‍රැක්ෂන් වෙන ප්‍රමාණය වැඩි. එයාගේ ඩිරෙක්ෂන් එකේ චේන්ජ් එක වැඩි වතුරට සාපේක්ෂව. එතකොට ওই විදිහට transparent material වලට index of refraction කියලා එකක් අපි අර්ථ දක්වනවා. කොච්චරක් වෙනසක් පේනවද කියලා බලන්න. ඊට පස්සේ ඊළඟ එක තමයි subsurface scattering එහෙමත් නැත්නම් SS කියලා කියන්නේ. එතකොට අපි බලමු මේක කොහෙන්ද සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට අපි කිව්වා ගොඩක් අඩු absorption එකක් සහ scattering එකක් තියෙනවා නම් සහ ආලෝකයේ material එක හරහා ගමන් කරනවා. ආලෝකයේ material එකේ thickness එක හරහා ගමන් කරනවා නම් ඒ කියන්නේ diffuse වෙන්නේ නැහැ කියන එක. right? diffuse වෙන්නේ නැතුව absorption එක අඩු වෙලා scattering එක අඩු වෙලා
ආලෝකයේ ඒ thickness එක හරහා ගමන් කරනවා නම් එහෙම මැටීරියල් වලට අපි කියනවා transparent material කියලා. උදාහරණයක් විදිහට glass. එතකොට අපි කලින් දවසේ කතා කරා translucent කියලා මැටීරියල් જાතියක්. translucent එකේ වෙන්නේ scattering එක අඩු වෙලා. සමාවෙන්න absorption එක අඩු වෙලා scattering එක වැඩි වෙනවා. translucent වල අපිට එහා පැත්ත පේන්නේ නැහැ. ඒ උනට ආලෝකය එන එක නෙවෙයි. ආලෝකය එනවා. හැබැයි එහා පැත්තේදී බොඳ වෙලා පේනවා. හොඳම උදාහරණය තමයි දුම, කිරි, ඉටි, හම, මාබල් ඒ වගේ දේවල්. ඒ වගේ දේවල් ඇතුලෙන් බලන්න එහා පැත්තේ මොන හරි තියෙනවා කියලා පේනවා. හැබැයි ඒක බොඳ වෙලා පේන්නේ. ඒක බොඳ වෙන්නේ හේතුව මොකද්ද? ආලෝකේ ගොඩක් ස්කැටර් වෙනවා. ආලෝක කිරණ එහෙට මෙහෙට එක උඩ වදිනවා. ඒගොල්ලෝ ගානට පැරලල් යන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අපිට පේන රූපය ඩිස්ටර්බ් වෙලා, ඩිම් වෙලා තමයි පේන්නේ. එතකොට ග්ලාස් වලයි ට්‍රාන්ස්ලූසන්ට් එකේ තියෙන වෙනස තමයි ස්කැටරින් එක වැඩි ට්‍රාන්ස්ලූසන්ට් මැටීරියල් වල. ඇබ්සෝප්ෂන් එක දෙකේම අඩුයි. ඇබ්සෝප්ෂන් එක අඩු නිසා තමයි ඇත්තටම කිව්වොත් මැටීරියල් එකෙන් එළියට එන්නේ ආලෝකය. ඇබ්සෝප්ෂන් එක වැඩි නිසා තමයි අනිත් මැටීරියල් වල ගොඩක් විට ආලෝකය එහා පැත්තෙන් එන එක පේන්නේ නැත්තේ. දැන් මේසයක්, ලීයක් හරි මොකක් හරි එහෙම ගත්තොත් ඒ වගේ එහා පැත්තේ එන ආලෝකය පේන්නේ නැහැනේ. ට්‍රාන්ස්පරන්ට් වගේ පේන්නේ නැහැ. එහෙම පේන්නේ නැති ඒක ආලෝකය එක්ක ඇබ්සෝබ් වෙලා ඉවර වෙනවා. හීට් එක බවට පත් වෙලා ඉවර වෙනවා. රයිට්? හැබැයි මේ මැටීරියල් වල ඇබ්සෝප්ෂන් එක අඩුයි. ඒ කියන්නේ ආලෝකයේ ඉන්ටෙන්සිටි එක අඩු වෙන්නේ නැහැ. අඩු වෙන ප්‍රමාණය අඩුයි. හැබැයි ඒ දෙකෙත් වෙනස තියෙන්නේ ස්කැටර් වෙන ප්‍රමාණය අතර. ස්කැටර් වෙන ප්‍රමාණය අඩුයි නම් අපිට ලස්සනට එහා පැත්ත පේනවා. ස්කැටර් වෙන ප්‍රමාණය වැඩි නම් අපිට එහා පැත්ත පේන ප්‍රමාණය අඩු වෙනවා. රයිට්? එතකොට මේ වගේ මැටීරියල් වල අපි කියනවා ට්‍රාන්ස්ලූසන්ට් කියලා. එතකොට ට්‍රාන්ස්ලූසන්ට් ඒවට උදාහරණ තමයි අර කිව්වා වගේ ස්මෝක් එක, මිල්ක් එක, වැක්ස් එක, ස්කින් එක, මාබල් කියන මැටීරියල්. එතකොට මේ වගේ මැටීරියල් එකක් හදනවා නම් ඔය අනිවාර්යයෙන්ම පොඩ්ඩක් මේ ට්‍රාන්ස්ලූසන්ට් කියන කන්සෙප්ට් එක දැනගෙන ඉන්න ඕන. එතකොට මේකේ රිසල්ට් එකක් විදිහට අපි දකින දේ තමයි subsurface scattering කියලා කියන්නේ. ඒ කියන්නේ translucent material එකකින් ආලෝකය එහා පැත්තේ ඉඳලා මෙහා පැත්තට එනවා කියලා අපිට පෙනුනොත් අපි ඒ ඉෆෙක්ට් එකට කියනවා subsurface scattering. එහෙමත් නැත්නම් මුල් අකුරු තුනේ මුල් වචන තුනේ s අකුරු තුන අරගෙන SSS කියලා කියනවා. right? SSS කියලා කියනවා. ඊට අමතරව මේකේ thickness එක කියන එක මම කිව්වා බලපානවා කියලා මේ තැනේදී. ඔක glass එකට ගොඩක් වෙලාවට බලපාන්නේ නැහැ. මොකද scatter වෙන්නේ නැහනේ. glass එකක තියෙන property එක තමයි scatter වෙන්නේ නැහැ ආලෝකය. හරි. එතකොට scatter වෙන ප්‍රමාණය අඩුයි නම් ඒකේ සාමාන්‍යයෙන් thickness එක කොච්චර වුණත් පේනවා ගොඩක් විට. thickness එක ගොඩාක් වැඩි වුණොත් සමහරට පේන ප්‍රමාණය අඩු වෙන්න එහෙම පුළුවන්. glass එකක් ගත්තොත් ගොඩක් thick වුණත් ගොඩක් පේනවනේ අපිට. හරිද? ඒ thickness එක අපිට සමහරට glass වල අඳුර ගන්න බැරි තරම් වගේ. right? හැබැයි මේ translucent material වල thickness එකත් එක්ක scattering වෙන ප්‍රමාණය high එකෙත් වෙනස්කම් වෙන්න පුළුවන්. thickness එක අඩු තැන් වලදී ඒ කොච්චර scatter වුණත් ඒ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. thickness එක අඩු නැහැ. ඒකයි ඉටි ගත්තොත් ඉටි පොඩි කෑල්ලක් ගත්තොත් ඒකෙන් ආලෝකය යන්නේ ඉටි පන්දමක් ගත්තොත් ඒකේ බොඩි එක කියන්නේ ඉටි පන්දමේ මැද හරහා ආලෝකය යහ පැත්තෙන් පේන්නේ නැත්තේ. මොකද thickness එක වැඩි ඉටි පන්දමේ. හැබැයි මේ ඉටි කෑල්ලක් ගත්තොත් ඒකේ thickness එක අඩු. එතකොට thickness එක කියන එක බලපානවා. එතකොට thickness map එකක් අපි ගන්නවා subsurface scattering කියන සංසිද්ධිය වෙන මැටීරියල් වලට අදාළව parameters දෙනකොට. එතකොට මේ තියෙන්නේ subsurface scatter වෙන තැන මිනිස්සුන්ගේ කන කියන එක මොකද thickness එක අඩුයි ගොඩක්. හම කියන එක කොහොමත් subsurface scattering වෙන translucent material එකක්. හැබැයි මූණ, බඩ, කකුල් ගත්තම ඒ වගේ thickness එක වැඩි නිසා ඒ සංසිද්ධිය පේන්නේ නැහැ. හැබැයි කන ගත්තොත් කනේ thickness එක අඩු නිසා, ඇඟිලි වල thickness එක අඩු නිසා ඒ වගේ තැන්වලදී ආලෝකය එහා පැත්තෙන් ගම එනවා කියලා පේනවා අපිට. thickness එක නිසා. එතකොට
අපි thickness map එකක් මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මෙයාගේ thickness එක අඩු තැන් කළු පාටිනුත් thickness එක වැඩි තැන් සුදු පාටිනුත් මේ thickness map එකේ පෙන්වලා තියෙනවා. එතකොට thickness map එක කියලා කියන්නේ grayscale map එකක්. grayscale map එකක් කියලා කියන්නේ කළු සුදු සහ කළු සුදු අතර පාට තියෙන map එකක්. වෙන පාටවල් නෑ. එතකොට එහෙම map එකකින් thickness map එකක් විදිහට ඒක අපි input එකක් විදිහට දෙනකොට ඒකේ සුදු කියලා තිබ්බොත් ඒකෙන් game engine එක කියවන්නේ මෙයාගේ thickness එක උපරිමයි. thickness එක ලොකු thickness එකක් තියෙනවා. ඒ කියන්නේ translucent වෙන ප්‍රමාණය සෑහෙන අඩුයි. හැබැයි කළු පාට ගත්තොත් කළු කියලා කියන්නේ thickness එක අඩුම තැන. හොඳටම කළුයි කියලා කියන්නේ thickness එක අඩුමයි. එතකොට ඒ වගේ තැන් වලින් ආලෝකය ඒ game engine එකෙන් නැත්නම් PBR system එකෙන් ආලෝකය ඒක ඇතුලින් යනවා කියලා සංසිද්ධිය පෙන්නනවා. අපි මේ විදිහට thickness map එකක් දැම්මම. එතකොට thickness map එකක් හදන්නත් දැන් ඔයාලා දන්නවා. right. ඊට පස්සේ microfacet theory. microfacet theory කියලා කියන්නේ මොකක්ද? microfacet theory කියලා කියන්නේ අපි කිව්වා specular reflection එකේදී law of reflection එක වැඩ කරන්නේ ඒ surface එක polish නම් විතරයි කියලා. diffuse එකත් ඇත්තටම diffuse කියන reflection එකත් හොඳටම පේනවා නම් පේන්නේ surface එක හොඳයි නම් විතරයි. හැබැයි මේ diffuse reflection කියන එකයි specular reflection කියන එකයි දෙකටම බාධා වෙනවා surface එකේ irregularities තිබ්බොත්. ඒ කියන්නේ කඩතොළු වෙලා polish නැතුව එක plane එකක් විදිහට නැතුව කැඩිලා ගිහිල්ලා ඒ වගේ තිබ්බොත් ඒ surface එකේ irregularities කියලා අපි ඒවට කියනවා. එතකොට practice එකේදී ගොඩක් විට මේ roughness එක කියන එක diffuse reflection එකට බලපාන ප්‍රමාණය හැබැයි අඩුයි. diffuse reflection කියන එකට ඇත්ත ලෝකයේ ආලෝකය වැඩ කරද්දී උනත් මේගොල්ලෝ හොයාගෙන තියෙනවා roughness එක කියන ඒවා බලපානවා අඩුයි. roughness කියන property එක එතකොට ඇත්තටම බලපාන්නේ specular reflection එකට විතරයි. right? specular reflection එකට විතරයි. එතකොට specular reflection එකේදී ඒ specular reflection එක තමයි වෙනස් වෙන්නේ roughness එක ඒ surface එකේ වෙනස් වෙනකොට. diffuse එකට මුකුත් වෙන්නේ නැහැ. පාටට ගොඩක් වෙලාවට මුකුත් වෙන්නේ නැහැ. diffuse පාටට. right? එතකොට මේගොල්ලෝ මේ PBR කියන මෙතඩ් එක ඇතුලේ Lambertian කියලා ඇල්ගොරිතම් එකක් පාවිච්චි කරනවා නැත්නම් මොඩල් එකක් mathematical මොඩල් එකක් පාවිච්චි කරනවා. ඒකෙදී roughness එක කියන එක diffuse reflection එකට සම්පූර්ණයෙන්ම බලපාන්නේ නැහැ කියලා තමයි මේ ඇල්ගොරිතම් එක මේගොල්ලෝ හදලා තියෙන්නේ. මොකද ඇත්ත ලෝකයේදීත් ඒක බලපාන ප්‍රමාණය සෑහෙන අඩුයි. ඒක නිකන් නෑම වගේ. එතකොට මේ surface irregularities වලට අපි මේ PBR system එක ඇතුලේ එක workflows වලදී roughness, smoothness, glossiness, microsurface කියන වචන ඔක්කොම වගේ පාවිච්චි කරනවා. metal roughness කියන workflow එකේ නම් roughness එක තමයි මේ surface irregularity. අපි කලින් දවසේ කතා කරා roughness කියන එකේ අනිත් පැත්ත තමයි glossiness කියලා කියන්නේ කියලා. හැබැයි glossiness කියලා කියන්නේ roughness එක කියන concept එකම input එකම දෙන නමක්. right? හරි. ඊළඟට මේ තියෙන්නේ microscopic view එක. ඒ කියන්නේ මේ වගේ irregularities තියෙනවා කියලා කියන්නේ ওই විදිහට පොඩ්ඩක් ලොකු scope එකකින් බැලුවොත් ඕගොල්ලන්ට පේනවා ඉතින් ඔන්න ඔහොම තමයි surface එක ළඟට ගත්තම තියෙන්නේ. එතකොට අපි අර PBR වල roughness එක වැඩි කරනවා කියලා කරන්නේ මෙන්න මෙහෙම rough ගතිය වැඩි කරනවා. ඇත්තටම මෙහෙම rough ගතිය surface එක වැඩි කරන්නේ නැහැ. ඒකෙන් පේන reflection එක තමයි ඇත්තට වෙනස් කරන්නේ මේ සංසිද්ධිය පදනම. හරි. එතකොට irregularities ඔයාලට පේනවා ඇති ආලෝක කිරණ එහෙට මෙහෙට විකාර වෙනවා මේ විදිහට irregularities තියෙනකොට. මේ පල්ලෙහා තියෙන රූපේ හැටියට. එතකොට තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති ඒ පේන reflection එක අඩු වෙලා බොඳ වෙලා ගිහිල්ලා තියෙනවා. roughness එක වැඩි වෙනකොට. හරි. එතකොට ඒකෙන් block වෙලා තියෙන්නේ මොකද්ද? specular reflection කියන්නේ. දැන් ඔයගොල්ලෝ චූටි දෙයක් මෙතනදී හිතන්න මම කියන්නම්. specular reflection කියන එක
කලයක දෙන්නේ මොකක් හරි ඔබ්ජෙක්ට් එකක කලයක දෙනවා කියනකොට අපි කතා කරා ස්පෙකියුලර් රිෆ්ලෙක්ෂන් කියන එක තමයි බලපාන්නේ මොකේද? මෙටල් වලට. හරිද? නැත්නම් යකඩ ලෝහමය දේවල් වලට බලපාන්නේ මෙන්න මේ ස්පෙකියුලර් රිෆ්ලෙක්ෂන් කියන එක. එතකොට ඩිෆියුස් රිෆ්ලෙක්ෂන් කියන එකට බලපාන්නේ ඇත්තම කිව්වොත් non metal වලට. නැත්නම් අපි දන්නේ Apple ඔය අනම්මනම් ඒ කියන්නේ ප්ලාස්ටික් මොන හරි ගත්තොත් ඒවට බලපාන්නේ ඩිෆියුස් රිෆ්ලෙක්ෂන් එක. එතකොට Apple ගෙඩියක සර්ෆේස් එකක හරි Apple ගෙඩියක සර්ෆේස් එක පොලිෂ් නෑ වුණත් රෆ්නස් එක වැඩි වුණත් එයාගෙන් පේන රිෆ්ලෙක්ෂන් එකේ අඩුවක් වෙනවද? රිෆ්ලෙක්ෂන් එකේ අඩුවක් වෙනවද? නැහැ. ඒකට හේතුව එයාගේ රිෆ්ලෙක්ෂන් එකට රෆ්නස් එක බලපාන්නේ නැහැ. මොකද එයාගේ පාට පෙන්වන්නේ එයාගෙන් එළියට ඒ සර්ෆේස් එකේ ඩීටේල් එක පෙන්වන්නේ කවුද? ඩිෆියුස් රිෆ්ලෙක්ෂන් එක. එතකොට ඩිෆියුස් රිෆ්ලෙක්ෂන් එකට රෆ්නස් එක කියන එක බලපාන්නේ නැත්නම් සර්ෆේස් එකේ තියෙන අවුල් ඇපල් ගෙඩියකට හෝ අඹ ගෙඩියකට හෝ ප්ලාස්ටික් එකකට හෝ වෙන එකකට බලපාන්නේ නැහැ. එතකොට මොකද්ද බලපාන්නේ? ඒකට බලපාන්නේ ස්පෙකියුලර් වෙන ප්‍රමාණය වැඩිද අඩුද කියන එක මත. ස්පෙකියුලර් වෙන ප්‍රමාණය වැඩි නම් ඩිෆියුස් වෙන ප්‍රමාණය අඩු වෙනවා. මං හිතන්නේ පොඩ්ඩක් තේරෙන්න ඇති. මං අර කලින් කිව්ව පොයින්ට් එකක් තමයි මෙතනට ගත්තේ මේ කන්ක්ලූෂන් එකේදී. මොකද මේ තියරි එකේ කියනවා ඩිෆියුෂන් නැත්තම් ඩිෆියුස් රිෆ්ලෙක්ෂන් කියන එකට රෆ්නස් එක බලපාන්නේ නැහැ. ස්පෙකියුලර් රිෆ්ලෙක්ෂන් එකට තමයි රෆ්නස් එක බලපාන්නේ. එතකොට අපි කලින් ඉගෙන ගත්තා මෙටල් වලට බලපාන්නේ ස්පෙකියුලර් රිෆ්ලෙක්ෂන් එක, non metal වලට බලපාන්නේ ඩිෆියුස් රිෆ්ලෙක්ෂන් එක. එතකොට ඩිෆියුස් රිෆ්ලෙක්ෂන් එකට නැත්තම් ඩිෆියුෂන් එකට non metal වල රෆ්නස් එක බලපාන්නේ නැහැ. right. ඊට පස්සේ ඕගොල්ලන්ට දකින්න හම්බෙන තව වචනයක් තමයි නැත්තම් අකුරු හතරක් තමයි SSS වගේ කලින් අපි කතා කරපු BRDF කියලා කියන්නේ. මේ BRDF කියලා කියන්නේ මේ රිෆ්ලෙක්ෂන් එක පෙන්වන්න තියෙන ඇල්ගොරිතම් එකක්. මේක ඇල්ගොරිතම් එකක්. හරිද? මැතමැටිකල් ඇල්ගොරිතම් එකක්. මේ එක එක ඇල්ගොරිතම් එක එක කාලවල වලදී ආවා. මේකේ පරණ ඇල්ගොරිතම් එක තමයි මේ බ්ලින් කියලා තියෙන්නේ. බ්ලින් කියලා තියෙන්නේ. හරිද? අලුත් ඇල්ගොරිතම් එක තමයි GGX කියලා කියන්නේ. Unreal වල පාවිච්චි කරන්නේ GGXම තමයි. මේ GGX කියන ඇල්ගොරිතම් එකේ තව වර්ග තියෙනවා. ඇනිසොට්‍රොපික් කියලා කියන්නේ GGX එකේ එක තව වර්ගයක්. එතකොට BRDF කියන එක ඔයා කොහෙද දැක්කොත් ඒකේ දිග නම තමයි bidirectional reflectance distribution function කියන එක. කියන්නේ අර පේන රිෆ්ලෙක්ෂන් එක මොන විදියටද පේන්නේ කියන එක. දැන් මෙතන උදාහරණයක් ඕගොල්ලන්ට පේනවා ඇති මේ ක්‍රම දෙකේදී බ්ලින් එකේදී ගොඩක් විට රිෆ්ලෙක්ෂන් එක චුට්ටක් බොඳ වෙලා තියෙනවා. බොඳ වෙලා තියෙන මේ රෆ්නස් එක එකයි. හරිද? රෆ්නස් එක නිසා නෙමෙයි මේක වෙන්නේ. මේ මැතමැටිකල් මොඩල් එකෙන් මේක වෙන්නේ. රයිට්? ඒ ඇල්ගොරිතම් එකෙන්. එතකොට GGX එක ගොඩක් ක්ලියර්. ඊට අමතරව ඒකේ හයිලයිට් වලත් ඒගොල්ලෝ කම්පැරිසන් එක කරලා තියෙනවා කියලා ඕගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඒක චුට්ටක් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. එතකොට BRDF කියලා කොහේ හරි දැක්කොත් ඒකේ එක එක මොඩල්ස් තියෙනවා. ඒකෙන් GGX කියන එක තමයි Unreal වල පාවිච්චි කරන්නේ. හරි? එතකොට BRDF එක Cry engine වල වෙනස්. මං හිතන්නේ සමහර වෙලාවට ඒ එන්ජින් වල ඔය BRDF ඔක්කොම වගේ තියෙනවා. බ්ලින් එකක් තියෙනවා, GGX එකක් තියෙනවා. හැබැයි ප්‍රයිමරි පාවිච්චි කරන එක තමයි GGX කියලා කියන්නේ Unreal වල. හරි. ඒකල්ලෝ 2020 දී තමයි ඔය Anisotropic GGX කියන මොඩල් එක මේ හඳුන්වලා දුන්නේ ඒගොල්ලන්ගේ PBR සිස්ටම් එකට. ඒවත් තාම තව දියුණු වෙවි තියෙනවා. හරිද? මේකෙන් වෙන්නේ ඇත්තටම අර පේන රිෆ්ලෙක්ෂන් එක පේන විදිය වෙනස් කරන එක. right. ඊළඟට ෆ්‍රෙනෙල් කියන ඉෆෙක්ට් එක. ෆ්‍රෙනෙල් කියන ඉෆෙක්ට් එක අපි එදා කතා කරා. ඉතින් අපි මෙතනදී බලමු මේ ෆ්‍රෙනෙල් කියන එක කොහොමද මේ PBR ඇතුලේ කන්ට්‍රෝල් කරලා තියෙන්නේ කියලා. ඇත්තට මේ ෆ්‍රෙනෙල් කියන පැරාමීටර් එක PBR එක ඇතුලෙන් එයාම හැන්ඩල් කරනවා. right. එතකොට මේ හැන්ඩල් කරලා තියෙන්නේ මෙන්න මේ විදියට. ෆ්‍රෙනෙල් ඉෆෙක්ට් එකේදී ප්‍රොපර්ටිස් දෙකක් තියෙනවා. එකක් තමයි අර කිව්වා වගේ සර්ෆේස් එක දිහා හරි කෙලින් බලනකොට එහෙමත් නැත්නම් පර්පෙන්ඩිකියුලර් විදියට. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ දැන් මේක නම් ස්පියර් එකක්නේ. ඒ කියන්නේ ස්පියර් එකක් නිසා තමයි මේකේ මෙන්න මේ තැන් දෙක ගන්න බලන
දිශාවල් නැත්නම් ඇන්ගල්ස් දෙක වෙනස් වෙනකොට මොකද දැන් අපි බලන ඇන්ගල් එක එකයි ඔබ්ජෙක්ට් එකේ ඇන්ගල් එක වෙනස් වෙලා තියෙන නිසා ඒත් සීනරි එක වෙනවා ස්පියර් එකකින් රයිට් අපි මෙතන කෙලින් බැලුවලා මෙතන ඇදේට බැලුවා කියන්නේ දැන් අපි හරිනම් මෙතන දිහා කෙලින් බලන්න ඕනේ මේ පැත්තේ ඉඳලානේ හැබැයි අපි දැනුත් බලන්නේ මේ පැත්තේ ඉඳලානේ ඒ කියන්නේ අපි පැරලල් තමයි මේ බලන්නේ මේ බලන්නේ පර්පෙන්ඩිකියුලර් හරිද හරියම කෙලින් මේ බලන්නේ පැරලල් සමාන්තරව රයිට් එතකොට ඒ සංසිද්ධියම තමයි ප්ලේන් සර්ෆේස් එකක් ගත්තොත් අපි කෙලින් බලන්දි අපිට පේන්නේ සාමාන්‍ය මැටීරියල් එකේ තියෙන රිෆ්ලෙක්ෂන් එක අපි ඊට පස්සේ මේ විදිහට අංශක 90කින් බලනකොට තමයි ඔය රිෆ්ලෙක්ෂන් එක 100% වෙන්නේ. හරි. ඒක තමයි ෆ්‍රෙනෙල් ඉෆෙක්ට් එක කියන්නේ. ඔයගොල්ලන්ට මතක ඇතිනේ. එතකොට මේකෙදි F බිඳුව කියලා කියන්නේ මෙන්න මේ විදිහට අපි පර්පෙන්ඩිකියුලර් හරි කෙලින් මැටීරියල් එක දිහා බලනකොට. හරි. පර්පෙන්ඩිකියුලර් බලනකොට. ඒකට කියන්නේ රිෆ්ලෙක්ෂන් at 0 degree angle. අපි මේකට බලනවා කියන්නේ ඇන්ගල් එක බිඳුවෙන් බලනවා. මේ ඇන්ගල් එක බිඳුව. මේ තමයි ඇන්ගල් එක 90. එතකොට ඇන්ගල් එක බිඳුවෙන් බලන නිසා අපි ඒකට කියනවා f0 කියලා. අපි ඒකට කියනවා f0 එහෙමත් නැත්නම් ෆ්‍රෙනෙල් 0. බිඳුව ඇන්ගල් එකෙන් බලන නිසා ඒකට අපි කියනවා ෆ්‍රෙනෙල් 0 කියලා. එතකොට මේ f0 කියන එක වෙනස් වෙනවා ඩයිඉලෙක්ට්‍රික් වලට සහ කන්ඩක්ටර්ස් වලට. ඒ කියන්නේ මෙටල් වලට සහ නන් මෙටල් වලට. එතකොට නන් මෙටල් වලට ගත්තොත් මේ හරියද රිෆ්ලෙක්ෂන් එක 102ත් 5ත් අතර ප්‍රමාණයක් තමයි තියෙන්නේ. 102ත් 5ත් අතර ප්‍රමාණයක් තමයි වෙන් කරලා තියෙන්නේ නන් මෙටල් වලට. හැබැයි මේ මැදදිත් කන්ඩක්ටර්ස් වලට එහෙමත් නැත්නම් මෙටල් වලට රිෆ්ලෙක්ෂන් එක 150ත් 100ත් අතර තියෙනවා. 150ත් 100ත් අතර තියෙනවා. හැබැයි ඩයිඉලෙක්ට්‍රික් වලට රිෆ්ලෙක්ෂන් එක 102ත් 5ත් අතර තමයි තියෙන්නේ. හැබැයි දෙකේදිම f90 කියන එක එහෙමත් නැත්නම් 90 ඩිග්‍රී ඇන්ගල් එකකින් පැරලල් බලනකොට රිෆ්ලෙක්ෂන් එක 100%. හරි. එතකොට ඔහොම තමයි PBR එකෙන් මෙටල් සහ නන් මෙටල් වලට ওই සිද්ධිය බෙදන්නේ. එතකොට PBR මෙතඩ් එකේදී අපි හදන මැටීරියල් එක මෙටල්ද නැද්ද කියලා කොහොමද අඳුරගන්නේ? වර්ක් ෆ්ලෝස් දෙකේදී ඒක අඳුරගන්න විදි දෙකක්. හරි. ස්පෙකියුලර් ග්ලොසිනස් එකේදී ස්පෙකියුලර් ග්ලොසිනස් වර්ක් ෆ්ලෝ එකේදී මෙටල්ද නන් මෙටල්ද කියලා අඳුරගන්නේ කොහොමද? ස්පෙකියුලර් එකේ කලර්ස් තිබ්බොත් ස්පෙකියුලර් එකේ කලර්ස් තියෙන ඒවා මෙටල්ස් ඩිෆියුස් එකේ කලර්ස් තියෙන ඒවා නන් මෙටල්ස්. එතකොට ඩිෆියුස් එකේ කලර්ස් නැති තැනක් තිබ්බොත් ඒ කොටස ඇත්තටම මොකද වෙන්නේ? ඒ කොටස ඔටෝමැටිකලිම නන් මෙටල් එකක් වෙනවා. සෝරි මේ මෙටල් එකක් වෙනවා. ඩිෆියුස් එක එතන මේ මුකුත් නැතුව ඊට පස්සේ ස්පෙකියුලර් එකේ කලර් එකක් තිබ්බොත්. එතකොට ඒ විදිහට තමයි පොඩ්ඩක් වාත ක්‍රමයකට තමයි ස්පෙකියුලර් ග්ලොසිනස් සිස්ටම් එකේදී මෙටල් එකක් කියලා අඳුරගන්නේ. හැබැයි මෙටල් රෆ්නස් වර්ක් ෆ්ලෝ එකේදී මෙටල්නස් කියලා වෙන මැප් එකක් තියෙනවානේ. මේ මෙටල්නස් මැප් එකෙන් අපි කෙලින්ම කියනවා මේක මෙටල් එකක්ද නැද්ද කියලා. මෙටල්නස් මැප් එකේ සුදු පාට නම් ඒ කියන්නේ ඒක මෙටල් එකක්, කළු පාට නම් ඒ කියන්නේ ඒක නන් මෙටල් එකක්. එතකොට මෙටල්නස් මැප් එකේ විදියටයි ඒ කියන්නේ මෙටල් රෆ්නස් වර්ක් ෆ්ලෝ එකේ විදියට නම් මෙටල්නස් මැප් එකෙනුයි අරගේ ස්පෙකියුලර් සහ ඩිෆියුස් කලර්ස් වලිනුයි අඳුර ගන්නවා මේ PBR සිස්ටම් එකෙන් ඒ වර්ක් ෆ්ලෝස් දෙකේදීම මෙයා නන් මෙටල් එකක්ද මෙටල් එකක්ද කියලා. ඊට පස්සේ මෙන්න මේ ෆ්‍රෙනෙල් f0 කියන වැලියු එක මේගොල්ලෝ assign කරනවා මේ ෆ්‍රෙනෙල් කියන ඉෆෙක්ට් එකේදී. right? ඒක ඇත්තටම බලපාන්නේ අර රිෆ්ලෙක්ෂන් කියන ප්‍රොපර්ටි එකෙන්. රිෆ්ලෙක්ෂන් කියන ප්‍රොපර්ටි එකෙන්. මොකද ඔය ඇත්තටම තියෙන්නේ රිෆ්ලෙක්ෂන් එකනේ. right? ඔය රිෆ්ලෙක්ෂන් එකට ස්පෙකියුලර් එකයි ඩිෆියුස් එකයි දෙකම බලපානවා. එතකොට ඒකෙදිත් ඕගොල්ලන්ට මතක නම් මොකද වෙන්නේ? මෙටල් වලට බලපාන්නේ ඇත්තම කිව්වොත් ස්පෙකියුලර් රිෆ්ලෙක්ෂන් එක, ඩිෆියුස් රිෆ්ලෙක්ෂන් එක බලපාන්නේ මොකේද නන් මෙටල් වලට. right? දැන් ටික ටික මම හිතන්නේ ඔයගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවා මොකද්ද වෙන්නේ? මොනවද මේ නම්? මොනවද මේ මේක එක මැප්? ඒ ටික ගැන දැන් ඔයගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවා කියලා මම හිතනවා. ඊට පස්සේ දැන් මේ ඔක්කොමත් එක්ක බලද්දී PBR කියන සිස්ටම් එකේ කැරක්ටරිස්ටික්ස් තමයි
මේ රියල් ලයිෆ් එකේ ආලෝකයේදී එනර්ජි කන්සර්වේෂන් කියන කෑල්ල. එනර්ජි කන්සර්වේෂන් කියලා කියන්නේ රිෆ්ලෙක්ට් වෙච්ච රේ එකක් කොහොමදවත්ම අර මුලින්ම එන ඉන්සිඩන්ට් රේ එකට වඩා බ්‍රයිට් වෙන්නේ නැහැ කියන එක. එහෙමත් නැත්නම් ඉන්සිඩන්ට් රේ එකේ ශක්තිය රිෆ්ලෙක්ට් එකටයි රිෆ්‍රැක්ට් වෙන කොටසටයි බෙදෙනවා කියන එක. එතකොට ඒ පාර්ට් එක ඒ එනර්ජි කන්සර්වේෂන් එකේ ශක්ති සංස්ථිතිය කියන පාර්ට් එක තියරිටිකලි PBR එකකින් මෙතඩ් PBR එකකින් හැන්ඩල් කරනවා. PBR කියන ඇල්ගොරිතම් එකකින් හැන්ඩල් කරනවා. ඊට පස්සේ අර කිව්වා වගේ ෆ්‍රෙනෙල් කියන ඉෆෙක්ට් එකත් BRDF කියන මෙතඩ් එකත් එක්කම PBR කියන සිස්ටම් එකෙන් හැන්ඩල් කරනවා. PBR කියන සිස්ටම් එකෙන් හැන්ඩල් කරනවා. ඇන්ගල් එකත් එක්ක මේ රිෆ්ලෙක්ෂන් වෙනස් වෙනවා කියන දේ. right? ඊට පස්සේ ස්පෙකියුලර් ඉන්ටෙන්සිටි කියන එක BRDF එක හරහා රෆ්නස් ග්ලොසිනස් කියන මැප් හරහා ඔටෝමැටිකලි කන්ට්‍රෝල් වෙනවා. අපි අපෙන් ගන්න සමහර ඉන්පුට්ස් එක්ක. ඊට පස්සේ ලයිටින් කැල්කියුලේෂන්ස් ගත්තම මේකේ ඒ මැප්ස් දන්නවනේ. මේ මැප්ස් වල ලීනියර් කලර් එකකට ඔටෝමැටිකලි මේ ෂේඩ් එකකින්ම චේන්ජ් කරනවා. දැන් මේවා මොනවද කියලා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැතුව ඇති. හැබැයි ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ගොඩක් දේවල් මේ PBR සිස්ටම් එකෙන් කරනවා. PBR එන්න කලින් තිබ්බ ලයිට් ෂේඩින් මොඩල්ස් වල මේ හැම එකම මැනුවල් හදන්න ඕන. හරිද? ඇන්ගල් එකත් එක්ක කොහොමද රිෆ්ලෙක්ෂන් එක වෙනස් වෙන්නේ කියන ප්‍රොපර්ටි එක අපි මැනුවල් මැටීරියල් එක ඇතුලේ හැදුවේ නැත්තම් ඒ මැටීරියල් එක ඒ විදිහට වැඩ කරන්නේ නැහැ මේ වගේ කොමන් සිස්ටම් එකකට. right? ඒකයි PBR කියන සිස්ටම් එකේ ලස්සන. PBR කියන සිස්ටම් එකේ ටෙක්නිකල් කෑලි ඔක්කොම ඒගොල්ලෝ ඒ ඇල්ගොරිතම් එකේ හංගලා තියෙන්නේ. ඒ දේවල් මැනුවලි ආටිස්ට් ආයේ කරන්න ඕනේ නැහැ. මොකද ඉස්සර ආටිස්ට්ලා ඒ කියන්නේ මුල් කාලෙදී රියලිසම් කියන එක ගන්න නැත්තම් ෆොටෝ රියලිසම් කියන එක ගන්න ආටිස්ට්ලාට මෙන්න මේ ටෙක්නිකල් පාර්ට්ස් ටික මේ විදිහට ඇන්ගල් එකත් එක්ක ෆ්‍රෙනෙල් ඉෆෙක්ට් එක කොහොමද වෙනස් වෙන්නේ, ස්පෙකියුලර් ඉෆෙක්ට් එක කොහොමද වෙනස් වෙන්නේ, මේ වගේ නන් මෙටල් එකක් කොහොමද වෙනස් වෙන්නේ කියන ප්‍රොපර්ටිස් වෙන වෙනම මැනුවලි ඒ ෂේඩ් එක ලියද්දී හදන්න ඕන PBR වලට කලින්. හැබැයි මේ PBR සිස්ටම් එකත් එක්ක මේ දේවල් ඔක්කොම ඔටෝමැටික් වෙලා තියෙනවා. මේවා ඔයා දැනන් හිටියම ඇති ඔයාට හදන්න දෙයක් නැහැ. ඔයා මේවා මැටීරියල් හදද්දි හදන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ දැනගන්න ඕනේ PBR මෙතඩ් එකෙන් මොන විදියටද ඒ ටික සෙටල් කරන්න කියන එක විතරයි. ඒකට අදාළව ලේසි විදියට ඉන්පුට්ස් ටිකක් දෙන්න තියෙන්නේ අර මැප්ස් ටික හරහා. එතකොට ඔටෝමැටිකලි PBR කියන සිස්ටම් එකෙන් ඒක ෆොටෝ රියල් මැටීරියල් එකක් විදියට පෙන්නනවා. ආටිස්ට් කෙනෙක්ට ටෙක්නිකල් නොලෙජ් එක අයින් කරලා තියෙනවා මේ PBR කියන සිස්ටම් එකේ. ඉතින් ඒක තමයි මේකේ ලස්සන. හරි. ඇත්තටම ගත්තොත් මම මුල් කාලේ මම ඉස්සර V-Ray පාවිච්චි කරනකොට දැන් ඔයගොල්ලෝ ගන්නවා පොඩ්ඩක් 3D Max Maya වල වගේ softwares වලට ඉස්සර මුලින්ම එන රියලිස්ටික් විදියට තිබ්බේ V-Ray කියන එක. හරිද? V-Ray කියන එක දැනටත් PBR එක වගේම රියලිස්ටික්. හැබැයි V-Ray එක ඇතුලේ PBR එකට සාපේක්ෂව ඒ කියන්නේ ආටිස්ට් කෙනෙක් ඒ රියලිසම් එක ගන්න සෑහෙන කට්ටක් කන්න ඕන. V-Ray සිස්ටම් එක ඇතුලේ V-Ray දැනටත් V-Ray නම් දැන් PBR වල සපෝට් කරනවා. ඉස්සර සපෝට් කරේ නෑ. ඉස්සර මම ටියුටෝරියල් එකක් බැලුවා ඔස්ට්‍රේලියන් ආටිස්ට් කෙනෙක්. එයා එහෙ ඇඩ්ස් එහෙම හදනවා. right? එයා එහෙම ඒ ඇඩ් මේ එහෙම 3D වලින් හදන කෙනෙක්. ඔටෝමොටිව් ඇඩ් එහෙම තමයි එයා හදන්නේ ওই වාහනවල ඇඩ්වර්ටයිස්මන්ට්. එතකොට ඒවා හදනකොට මේ මැටීරියල් හදනකොට ඒ වාහනවල එන්වයරන්මන්ට් එකේ මැටීරියල් හදනකොට එයා වෙනම සයන්ස් ඩේටා තියෙන. ඒ කියන්නේ මැටීරියල් වල සයන්ස් ඩේටා. ඒ කියන්නේ කොච්චරද රිෆ්ලෙක්ෂන් එක රයිට්. ඊට පස්සේ කොච්චරද මෙයාගේ මොන ආලෝකයේද ඒ කියන්නේ මොන වේව්ලෙන්ස් ටිකද කැඩෙන්නේ. අර ඒ වගේ දේවල් එයා ඩේටා ටික සයන්ස් සයිට් එකකින් සයන්ස් ඩේටා තියෙන සයිට් එකකින් අරගෙන තමයි අර 3D Max ඇතුලේ V-Ray වල සෙටප් කරන්නේ. right? එයා ඒක හොඳට දන්න නිසා එයා ඒක සුපිරියටම කරනවා. මම ඒ ටියුටෝරියල් එක බැලුවා. right? එයාගේ ටියුටෝරියල් එක මම ෆලෝ කරා. ඒකෙදි මැටීරියල් අර ඔක්කොම සංසිද්ධි ටික ඇත්තටම මැනුවලි හදනවා. හැබැයි මේ PBR එකකින් ඒ දේවල් කොමන් දේවල් අරගෙන කොමන් විදියට ලස්සනට ඔටෝමැටික් ඇල්ගොරිතම් එක ඇතුලින්
හදන නිසා අපිට ඇත්තට මුකුත් කරන්න දෙයක් නැහැ. ඉතින් මට ගොඩක් ඒ වටිනාකම තේරෙනවා අර ටියුටෝරියල් එක මම PBR එන්න කලින් බලපු නිසා. right PBR ඉගෙන ගන්න කලින් ඒක හරියටම එළියට එන්න කලින් Unreal Engine එකත් එක්ක එන්න කලින් මම වීරේ ඒ දවස්වල බලපු නිසා ඒකේ තියෙන අමාරුව දැනගත්ත නිසා මට PBR කියන මෙතඩ් එක මාර සිරා. right ඉතින් ඕගොල්ලන්ටත් මම ඒකයි කියන්නේ මේ PBR කියන මෙතඩ් එක ඕගොල්ලන්ට හරි ලේසි. හරි ඕගොල්ලන්ට හරිම ලේසි. ඉතින් ඒක නිවැරදිව පාවිච්චි කරන්න විතරයි දැනගන්න ඕනේ. ඕගොල්ලන්ට ෆොටෝ රියලිස්ටික් ලුක් එකක් පොඩි එෆර්ට් එකකින් ගන්න පුළුවන් මේ PBR කියන සිස්ටම්. එතකොට බෙනිෆිට්ස් ගත්තොත් ආටිස්ට්ලා විදියට PBR එකෙන් අර කිව්වා වගේ surface attribute, specularity, ඔය method, algorithm මේ දේවල් ඔක්කොමත් එක්ක ඔටෝමේට් කරලා තියෙන නිසා ඒ ගෙස් වර්ක් එක අයින් කරනවා. ඒවා අපි හදාදින්න ඕනේ කොහොම කරත් රියලිස්ටික් ලුකින් ඇසෙට් එකක් හදන්න පුළුවන් PBR මෙතඩ් එක පාවිච්චි කරන ටෙක්ස්චර් සොෆ්ට්වෙයාර්ස් ඔයගොල්ලන්ට පාවිච්චි කරනවා. ඒ ඇසෙට්ස් හැම ලයිටින් කන්ඩිෂන් එකකදීම ෆිසිකලි ඇකියුරේට් පේනවා. හරි. මොකද අර ඒ ෆිසිකලි ඇකියුරේට් සිස්ටම්ස් ඔක්කොම අර ඇල්ගොරිතම් ඇතුලේ තියෙන නිසා. ඊට පස්සේ PBR workflow එක ආර්ට් වර්ක් එකක් විදියට ක්‍රියේෂන් එකෙන් ඒ කියන්නේ ක්‍රියේටිවිටි එකෙන් බලන්න පුළුවන් ටෙක්නිකල් වලටත් වඩා. ටෙක්නිකල් පැත්තකින් බලන්නේ නැතුව ක්‍රියේටිවිටි පැත්තෙන් බලලා හදන්න පුළුවන් ඒ ආර්ට් වර්ක්ස්. මොකද ඒ workflow එකත් හරි ලේසි නිසා ඒ PBR එකේ තියෙන කරන්න තියෙන දේවල්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් බලන්න යන්නේ මේ වගේ PBR materials හදනකොට ඕගොල්ලෝ දැනගෙන සිටිය යුතු ගයිඩ්ලයින් මොනවද කියන එක. දැන් ඔයාලා දන්නවා PBR කියන මෙතඩ් එක. ඒක ඇතුලේ තියෙන වචන මොනවාද? ස්පෙකියුලර් කියන්නේ මොකද්ද? ඇල්බීඩෝ කියලා කියන්නේ මොකද්ද? වර්ක්ෆ්ලෝස් කියලා දෙකක් තියෙන PBR වල. Unity වල මොකද්ද තියෙන්නේ? Unreal Engine වල මොකද්ද තියෙන්නේ? ඇයි මේක වාසි වෙන්නේ අනිත් වීරේ ඒ වගේ සිස්ටම් වලට වඩා? එතකොට වීරේ ඇතුලේත් මම ඇයි PBR සිස්ටම් එක පාවිච්චි කරන්න ඕනේ? මේ හැම දෙයකටම ඔයාලට දැන් උත්තරයක් තියෙනවා. right එතකොට මේ ටික දන්නවා නම් ඔයාලට next level යන්න පුළුවන් ඊළඟට PBR කියන මෙතඩ් එක ප්‍රැක්ටිස් කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට PBR materials හදමු. ඒවා materials හදන්න පුළුවන් මොන වගේද බලමු. අපි mixer එක පාවිච්චි කරනවා. අපි Quixel tool bag එක පාවිච්චි කරනවා. ඒ වගේම අපි renderings කරනවා. හරි. ඉතින් ඒ වගේ දේවල් වලදී අපි PBR ඊට පස්සේ දිගින් දිගටම දැන් පාවිච්චි කරන්න තමයි යන්නේ. ඔයාලා Unreal Engine එකට 3D model හදන කෙනෙක් නම් ඔයගොල්ලෝ ඒකේ material හදන කෙනෙක් නම් material artist කෙනෙක් නම් VFX artist කෙනෙක් නම් ඔයාලට අනිවාර්යයෙන් මේ PBR කියන මෙතඩ් එක දැනගෙන සිටිය යුතුමයි. සහ ඔයා level design කෙනෙක් environment artist කෙනෙක් වුණත් PBR මෙතඩ් එක දැනගෙන ඉන්න ඕනේ. මොකද models සමහර ඒවා එක්ක ඔයගොල්ලන්ට models වල සමහර textures එහෙම සමහර tweak කරන්න වෙනවා. ඉතින් එතනදී දැනගෙන සිටිය යුතුම දේවල් ටික තමයි අපි 6 වෙනි වීඩියෝ එකේදී බොහෝ විට හෙට කතා කරන්නේ. හෙට සමහර වෙලාවට tool bag එකේ වීඩියෝ එක මම දාන්නත් ඉඩ තියෙනවා. අපි බලමු. ඉඩ හම්බෙන විදියට දාන්න. right ඉතින් මට හරි සතුටුයි PBR කියන ලොකු මාතෘකාව ඔයගොල්ලන්ට තේරෙන විදියට ගේන්න පුළුවන් වුණා කියලා හිතන නිසා. මම හිතනවා ඔයගොල්ලන්ට දැන් සෑහෙන ලොකු අයිඩියා එකක් ඇති කියලා. මේක තව ඇල්ගොරිතම් එකක් වයිස් ඒ විදියට උනත් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. right පොඩි සමීකරණ තියෙනවා. ඒ සමීකරණ වලින් උනත් මේ PBR කියන මෙතඩ් එක එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. හැබැයි ඒක කම්ප්ලෙක්ස් වැඩි. මොකද ඒක ඕල්රෙඩි කරලානේ තියෙන්නේ. ඉතින් ඒක ඕගොල්ලන්ට කැමති නම් PBR කියන මෙතඩ් එක රිසර්ච් කරන්න පුළුවන්. ඕගොල්ලන්ට මැතමැටිකල් නොලෙජ් එකක් තියෙනවා නම් ඕගොල්ලෝ ඉන්ජිනියරින් නම් කරන්නේ සයන්ස් නම් කරන්නේ ඕගොල්ලන්ට පුළුවන් PBR කියන මෙතඩ් එක ඒකේ තියෙන ඇල්ගොරිතම්ස් ඒවා ගැන හොයලා බලන්න. හැබැයි අපි මේ දේවල් ගැන මේකෙදි කතා කරන්නේ නැහැ. මොකද ඒක ගැන හොයනවටත් වඩා ඒ තියෙන සිස්ටම් එකකින් දැන් ප්‍රයෝජනයක් ගන්න එක තමයි මම හිතන්නේ තියෙන ලොකුම වැඩේ. right ඉතින් ඒ නිසා PBR කියන එක දැන් ඔයගොල්ලෝ මෙතනින් එහාට දැනගෙන පාවිච්චි කරන්න කියන නිසා මට හරිම සතුටුයි. ඒක ඇත්තට වෙන්න නම් ඊළඟට මේ වීඩියෝ එකත් ඔයගොල්ලෝ බලන්න ඕනේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් අර කිව්වා වගේ හම්බෙමු. ඒක සමහර tool bag එක වෙන්නත් පුළුවන්. PBR guideline එක වෙන්නත් පුළුවන්. අපි බලමු. ඉතින් අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න දන්න අයට කියන්න. මොකද මේක මම හිතනවා ගොඩක් වැදගත් දේවල් ඕගොල්ලෝ ඉගෙන ගන්න channel එකක් කියලා. ඉතින් ඒ නිසා තව
කට්ටිය අපි එකතු කරගමු. අපි දැනුම බෙදා හරිමු. හදලා ගේම් ඉන්ඩස්ට්‍රි එකට අඩි තාලම දාලා රයිට් අපි මේ අඩි තාලම තමයි දාගෙන යන්නේ. ඒ අඩි තාලමේ ඊට පස්සේ ඉතුරු කෑලි ටික පටන් ගන්න වැඩේ තියෙන්නේ ඕගොල්ලන්ට. රයිට්. එතකොට ඕගොල්ලෝ තමයි ඊළඟ දේ ලිෆ්ට් කරන්න ඕනේ. අපි ඕගොල්ලන්ට ගේන්නේ පාර පෙන්නන එක. ඉතින් ඒ පාර දිගේ ඕගොල්ලෝ යන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ගේ වැඩ පෙන්නන්න, ඕගොල්ලන්ගේ ෂෝ රීල්ස් දාන්න, PBR මැටීරියල් ඕගොල්ලෝ සබ්ස්ටන්ස් පේන්ට්, එහෙම නැත්නම් සබ්ස්ටන්ස් ඩිසයිනර්, ක්වික්සෙල් මික්සර්, අන්රියල් එක ඇතුලේ හදන ඒවා අපිට පෙන්නන්න. අපි මේ දේවලුත් ෂෝ රීල්ස් හදමු. අපි ලෝකෙට පෙන්නමු. මොන තරම් දේවල් අපිටත් කරන්න පුළුවන්ද කියලා මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා. රයිට්. මොකද ලංකාවේ ටෙක්නොලොජි එක මේ ටෙක්නොලොජි එක ලංකාවේ හැදුවේ නැති වුණාට මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා ඕගොල්ලන්ගේ මේ ලංකාවේ ඇතුලේ කට්ටියගේ ක්‍රියේටිවිටි එක අපිට ප්‍රොඩක්ට්ස් වලට හරවන්න පුළුවන්. ඉතින් ඒකට දැන් කාලේ හරි මූවි ප්‍රොඩක්ෂන්, ගේම් ප්‍රොඩක්ෂන්, මියුසික් ප්‍රොඩක්ෂන් මේ හැම පැත්තම දැන් ලංකාවේ හැදෙන්න ඕනේ කාලේ හරි. ඉතින් ඒකට අපි ස්ටාර්ට් එක ගමු. රයිට්. ඉස්සරහට ලංකාවෙන් ඩිස්නි වල ක්වොලිටි එකට ඇනිමේෂන් හැදෙන කාලයක් අඩුම ඩිස්නි වගේ කම්පැනි එකක් හැදෙන්න ඕනේ ලංකාවේ. ඩිස්නි එකේ වැඩට ලංකාවේ කට්ටියට යන්න පුළුවන් වෙන්න ඕනේ. පික්සා එකේ වැඩට ලංකාවේ කට්ටියට යන්න පුළුවන් වෙන්න ඕනේ. වෙටා ඩිජිටල් එකේ වැඩට ලංකාවේ කට්ටියට යන්න පුළුවන් වෙන්න ඕනේ. රයිට්. මොකද PBR කියන සිස්ටම් එක ඩිස්නි වලත් පාවිච්චි කරනවා. රයිට්. ඒකට PBR කියන සිස්ටම් එකට ගොඩාක් ඉන්පුට්ස් ඇවිල්ලා තියෙනවා ඩිස්නි එකෙන් ඇත්තම ගත්තොත්. රයිට්. ඔය GGX කියන මෙතඩ් එකේම ඩිස්නි එකෙන් තමයි මම අහලා තියෙන විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලොත් ඒ මෙතඩ්ස් ගැන ගොඩක් කට්ටිය ධම්මලා ඉන්ජිනියර්ස්ලා ධම්මලා හදවනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒ වගේ තැන් වලට යන්න. ලංකාවේ කට්ටියට එහෙම බැරි නැහැ. ලංකාවේ කට්ටියට මොලේ නැහැ කියලා එකක් නැහැ. පොඩි ලැන්ග්වේජ් බැරි එකක් තියෙනවා. ඉතින් මේ ලැන්ග්වේජ් බැරි එක නිසා ඕගොල්ලෝ දැනගෙන සිටිය යුතු දේවල් ළමයි අපි ඕගොල්ලන්ට මේ හොයන්න දෙන්නේ නැතුව ඕගොල්ලන්ගේ ටයිම් එක ඉතුරු කරන්න මේ කියලා දෙන්නේ. ඉතින් රයිට් අපි එන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මම ගොඩක් එක්සයිට් වෙලා ඉන්නේ. හොඳ පාඩමක් ඉවර කරගන්න පුළුවන් වුණ එක ගැන මේ විදිහට. රයිට්. අපි එන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.